ආයුෂ බොහෝ වේවා. සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අසංග ආයුෂ බොහෝ වේවා. ආයුබෝවන් ආයුෂ බොහෝ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ජය වේවා මේ සතියන්තය බොහොම සතුටින් ගත කරන්න. ඉඩ කඩ පිරිච්ච සතුටම වපුරන්න කියලා තමයි කියන්නේ. සතුටින් ගෙවිගෙන යන මේ කාල වකවානු විදී ජයග්‍රහණයේ අභියස ඉඳගෙන අපි මේ සතුට ගැන විඳිනවා. ඉතින් අපි ඒ ගැන කතා බහ කරන්න සූදානම්ින් ඉන්නවා. ඒ වගේම අපි අද දවසේ වටිනාකම ගැනත් රටේ අනාගතය ගැනත් හැමදාමත් වගේ උදෑසනම සුන්දර ඉරිදාවේ කතා කරගෙන ඉන්න. අතත් හිතන අසංග එතනින් පටන් ගත්තොත් හොඳයි කියලා. කොහොමද අපි සියත මේ ක්‍රිකට් වැඩෙත් එක්ක සම්බන්ධ වෙච්ච ගමන් ජයග්‍රහණය කරගෙන එන රැල්ල ඒකනේ කියන්නේ සියතත් එක්ක ඊටත් වාසනාව ඉතිරිනුවේ කියලා. අනිවාර්යයෙන්. අපි එහෙමනම් රටේ ආර්ථිකය සහ රටේ අනාගතයේ ආර්ථිකය කොයිබටද කියන කාරණාව පිළිබඳව අදත් උදෑසන සාකච්ඡා කරන්න සූදානම් වෙනවා. ඔව් ඒ සඳහා වෙනදා වගේම අපි දන්න කියන ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙකුට අපි ආරාධනා කරා කතා බහ කරන්න රටේ හිට දවස ගැන මේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ශාම් නුවන් ගණේවත්ත මහත්මයා. බොහොම ආදරෙන් කවුරුන් පිළිගන්නවා. අයිෂුබකෝ වේවා. දැන් ගණේවත්ත මහත්මයා විශේෂයෙන්ම මේ කතා බහක් තියෙනවා සුඛෝපභෝගී භාණ්ඩ විදුලි උපකරණ විශේෂයෙන්ම මේ ටීවී ෆ්‍රිජ් අපිට නැතුවම බැරි අවශ්‍යතාවයක් වෙලා තියෙන අතේම තියෙන ජංගම දුරකථන ආදී දේවල් ගෙන්වීම සීමා කරන්න යනවා කියලා. එතකොට අපි පණිවිඩය වන්නේ පරවියවත් මේ විවිධ කතා යනවා සමාජ මාධ්‍ය ජාලවල. ඇත්තටම මෙහෙම දෙයක් සිද්ධ වෙයිද? මොකද්ද මේ පිළිබඳව ඔබ දකින්නේ? ඔව් ඇත්තටම මේ දවස්වල අපි පහුගිය දවස්වල සතිවල කතා කරා විදේශ විනිමය හිඟය අපේ රට ඩොලර් පැමිණීමේ හිඟයක් තියෙනවා කියලා අපි සාකච්ඡා කරා දිගටම. ඇත්තටම අපි රජයේ උත්සාහ කරනවා සෑහෙන දුරට අපේ ඩොලර් වලින් කරන වියදම් පුළුවන් තරම් සීමා කරගන්න. එතකොට දැනටමත් වාහන ආනයන ඇතුළු ආනයන සීමාවක් දාලා තිනවා. දැඩි ආනයන පාලනයක් දැනටමත් රටේ ක්‍රියාත්මක වෙනවා. එතකොට ඒ ක්‍රියාත්මක වෙන අතරේ තවදුරටත් අපේ විදේශ විනිමය අර්බුදයේ තියෙන රුපියලට විශාල පීඩනයක් තියෙනවා. ඒ වගේම විදේශ සංචිත සීමා වීම නිසා අපිට ණය ගෙවීමේ හැකියාව සම්බන්ධයෙන්ුත් යම් ප්‍රශ්න මතුවලා තියෙනවා. ඉතින් ඒ හැමුවේ ශ්‍රී ලංකාව ওই කතාව එන්නේ ඔබ අහපු අර කතාව ওই විදුලි උපකරණ දුරකථන ගේන්න සීමා බනවයිද ඒ වගේ මේ කතා බහක් සමාජ මාධ්‍යෙත් යනවා සමාජයේ මිනිස්සුත් කතා බහට ලක් වෙනවා. ඒක එන්නේ ශ්‍රී ලංකා මහ බැංකුව මේ මෑතදී යෝජනාවක් කරා මේ රජයට තවදුරටත් ආනයන සීමා කරගන්න ඕන කියලා. එහිදී වචන දෙකක් පාවිච්චි කර අත්‍යවශ්‍ය නොවන සහ හදිසි නොවන කියලා. ඒ කියන්නේ අත්‍යවශ්‍ය නොවන දේවලුත් තියෙනවා. ඒ වගේම හදිසි නොවන කියන්නේ දැන් අපි මේ රූපවාහිනියක් අපේ ගෙදර රූපවාහිනියක් තියෙනවා. හැබැයි ඒ රූපවාහිනිය අපිට අලුත් රූපවාහිනියක් ගන්න ඕන. අලුත් වර්ග එකක් ගන්න අපි කැමතියි. නමුත් මේ රූපවාහිනිය වැඩ කරනවා. අපිට තව මාස කිහිපයක් ඒකෙන් බලන්න පුළුවන්. දැන් මේ ප්‍රශ්නේ උග්‍ර වෙලා තියෙන අවස්ථාවේ විදේශ විනිමය ප්‍රශ්නේ මේ කොවිඩ් අර්බුදයත් සමග ඒතර සමහරට එන්නත් කරණයත් සමග සැප්තැම්බර් වෙනකොට බොහෝ දුරට මේ තත්ත්වය සමනය කරගන්න නෙවෙයි ලෝකයේ අනිත් රටවලුත් එන්නත් කරණේ වේගයෙන් ව්‍යාප්ත කරගෙන ගිහිල්ලා එතකොට ලෝකයේ රටවල් අතර සංචාරණය ඒතර විදේශ වෙළඳාම මේවා තරමක් දුරට යථා තත්ත්වයටපත් වීමත් සමග අපිට ওই විදේශ විනිමය ප්‍රශ්න එහෙම තරමක් දුරට සමනය කරගන්න පුළුවන් වෙයි. දැන් අපි සුපුරුදු පරිදි ගත්තාම විදේශිකයෝ සංචාරකයෝ රටට එන්නේ නැහැ. මේ දේවල් සිද්ධ වුණත් ආම දශම ගානකින් තමයි සිද්ධ වෙන්නේ 100ට ප්‍රමාණය බැලුවහම. ඒ නිසා මේ කැඩුණු පාලම හැදුනට පස්සේ කොවිඩ් වසංගතයත් එක්ක තියෙන බාධා ඉවත් වුණාට පස්සේ මේක යථා තත්ත්වයටපත් වෙයි කියලා කියනවා. නමුත් දැන් 2020 අවුරුද්දේ මාර්තු මාසයේ ඉඳලා මේ තත්ත්වය ඊටාම දරුණු තත්ත්වයකට ඇවිල්ලා 2021 පිළිබඳව අපි සුබසිහින දැක්කා. 2022 වෙනකොට අපිට මේ තත්ත්වයෙන් අත්මිදෙන්න පුළුවන් වෙයි කියලා හිතන්න තියෙන සාධක මොනවද? ඔව් හිතන්න තියෙන ඒ කියන්නේ දැනටත් අපිට ආරංචි වෙන ඩෙල්ටා ප්‍රභේදයත් එක්ක ලෝකේ රටවල් වල නැවත වතාවක් මේ කොරෝනා වසංගත තත්ත්වයේ හිස ඔසවන තත්ත්වයක්. ඒතර ලංකාවෙත් ඊයේ මරණ විශාල ප්‍රමාණයක් වාර්තා වෙලා තියෙනවා සංචරණ සීමා ඉවත් කිරීමෙන් පසුවත්. ඔව්. ඉතින් ඒ නිසා ඒ අවදානම තියෙනවා. ඉතින් ඇත්ත වශයෙන්ම ආර්ථික කටයුතු පණ ගැන්වෙනවද එහෙම නැත්නම් තවදුරටත් අකර්මණ්‍ය වෙනවද කියන එකේ තීරණය වෙන්න ගොඩාක් දුරට හේතු වෙනවා මේ වසංගත තත්ත්වය. ඉතින් ඒ නිසා වසංගත තත්ත්වය පාලනය කර ගැනීම ඉතාම අවශ්‍ය වෙනවා මේ තත්ත්වය සමනය කරගන්න. ඉතින් මේ වසංගත තත්ත්වය පැතිරීම පාලනය කරගත්තේ නැතොත් එහෙම අපිට තරමක් අමාරු වෙන ওই කියන විදිහට සංචරණ නැවත ඇති වෙන්න ගැටලු ඇති වෙයි. ආර්ථික කටයුතු නැවත පණ ගන්වා ගැනීමට ගැටලු ඇති වෙයි. ඒ වගේ ඇති වෙන්න පුළුවන්. විශේෂයෙන්ම මේ වෙලාවේ මහ ජනතාව විදියට මහරග අපිට
මට වගකීමක් තියෙනවා කියන කාරණාව අපි හොඳට මතක තියාගන්න ඕනේ. මේක රජයට පවරලා මේක ආණ්ඩුවේ වැඩක්, මේක රජයේ නිලධාරීන්ගේ වැඩක්, එහෙම නැත්නම් මේක පොලිසියේ වැඩක්, මේක වෛද්‍යවරුන්ගේ වැඩක් නෙවෙයි. මේ හැම එකකම අපිට වගකීමක් තියෙනවා. මම ආරක්ෂා වුණොත් රට ආරක්ෂා වෙනවා. ඒ නිසා මේ වෙලාවේ අර පටි තද කරගෙන ටිකක් වෙනදට වැඩිය මහන්සි වෙලා රට ගැන හිතමින් ජීවත් වෙන්න ඕනේ කාලයක්. අර ඔබ කිව්වනේ ඉස්සෙල්ලාම අර භාණ්ඩ ආනයන සීමා වැඩි වෙයිද කියලා. මේ තියෙන්නේ මගේ අතේ තියෙන්නේ මේ ශ්‍රී ලංකා මහ බැංකුව අධිපතිතුමා මේ ප්‍රකාශ කරා විශේෂ ප්‍රකාශයක් කරමින් සඳහන් කරා අපි දැන් මේ අවස්ථාවේ අතරමැදි සහ ප්‍රාග්ධන භාණ්ඩ ආනයනය කරන්න තමයි වැඩි ප්‍රමුඛතාවය දීලා තියෙන්නේ. අර අත්‍යවශ්‍ය නොවන සහ හදිසි නොවන දේවල් සීමා කිරීමේ අවකාශයක් තවදුරටත් තියෙනවා කියලා මහ බැංකුව අධිපතිතුමා නිල වශයෙන්ම ප්‍රකාශ කරා. අන්න ඒ හැකියාව අනුව තමයි මහ බැංකුව රජයට යෝජනා කරලා තියෙන්නේ තවදුරටත් මේවා සීමා කරන්න ඕනේ කියලා. ඒ අනුව තමයි මේ ජංගම දුරකථන සීමා වේද, ওই විදුලි උපකරණ තවදුරටත් සීමා වේද කියන මේ ආරංචිය රටේ පැතිර ගිහිලා තියෙන්නේ. ඉතින් හැබැයි රජය තාම ඒ සම්බන්ධයෙන් තීරණයක් අරගෙන නැහැ. මම මුදල් රාජ්‍ය ඇමති කබ්ඩාල් මහත්තයාගෙන් අහුවාම එතුමා කිව්වේ මහා බැංකුවේ එහෙම යෝජනාවක් ලැබිලා තියෙනවා. නමුත් රජය තාම ඒ සම්බන්ධයෙන් තීරණයක් අරගෙන නැහැ කියලා. හැබැයි එහෙම තීරණයක් අරගෙන නැතත් ප්‍රායෝගිකව අපිට මේ පේන්න තියෙන දේ තමයි LC එකක් ඕපන් කරගන්න බෑ. එතකොට LC එකක් ඕපන් කළා තමයි අපි භාණ්ඩ ගේන්නේ ගොඩක් වෙලාවට විදේශී රටවලින් භාණ්ඩ ගේනකොට. එතකොට බැංකුවලට ගිහිල්ලා යම්කිසි භාණ්ඩ ආනයනය කරන්න මේ ගියාම ප්‍රමුඛතාවය ලැබෙන්නේ අර අත්‍යවශ්‍ය භාණ්ඩ වලට නම්, ප්‍රමුඛ දේවල් වලට නම් අපි දන්නවා අනිත් දේවල් වලට විදුලි උපකරණ වෙන්න පුළුවන්, රූපවාහිනී යන්ත්‍ර වෙන්න පුළුවන්, සුකොබ්බෝකී භාණ්ඩ වලට ඒවට ඩොලර් සොයා ගන්න අපහසුයි. ඉතින් අත්‍ය වශයෙන්ම මේ මහ බැංකුව හෝ රජය විසින් නිල වශයෙන් තහනමක් නොපැනුවත් අර ඩොලර් හිඟිය නිසාම ඒවා ගෙන්වා ගැනීමේ ප්‍රායෝගිකව ඒවා ගෙන්න ගන්න අපහසුයි. ඒ නිසා වෙළඳ මහ බැංකුව සහ රජය මොනවාක්වත් වෙළඳ ප්‍රජාව අපිට කියන දේ තමයි දැන් මේ දවස්වල LC එකක්වත් ඕපන් කරගන්න බෑ. අර ඒ භාණ්ඩ ගේන්න අපහසුයි කියන එක. දැන් ඔබලා වුණත් ගියොත් එහෙම කියයි මේ දුරකථන ටිකක් ගණන් තියෙන ටික ගණන් උස්සන කට්ටිය. අනිවාර්යයෙන්. එතකොට උපාංගත් අඩුයි. දැන් අපි වාහනයක් ගත්තොත් එහෙම මේ ටයර් ටිකක් හිඟයක් තියෙනවා. ඊට පස්සේ මේ උපකරණ ඒ කියන්නේ දැන් වාහනයක මේ අමතර කොටස් අරම ඒවා හොයාගන්න අමාරුයි. සර්විස් කරන්න ගියාම මේ අමතර කොටස් දාන්න ඕන කිව්වට ඒවා දාගන්න මේ හිඟයක් තියෙනවා. ඔව්. ඉතින් මේ දැන් ඊළඟට මේ තියෙන ප්‍රශ්නය තමයි මේ අපේ විදේශ ණය ගෙවා ගැනීමට අපහසු වෙයි කියලා මේ බොහෝ දෙනා ප්‍රකාශ කරනවා. ඉතින් එහෙම අභියෝගිකුත් තියෙනවා. අත් වශයෙන්ම අපිට සංචිත ඩොලර් බිලියන 4කට සීමා වෙලා තියෙනවා. ඒ කියන්නේ අපේ ආනයන මාස 2.7ක් දක්වා ප්‍රමාණවත් වෙන විදේශ සංචිතයක් තමයි තියෙන්නේ. ඒ තරම් දුරට අපේ සංචිතේ සීමා වෙලා තියෙනවා. ඊළඟට අපි දන්නවා සංචාරක ව්‍යාපාරයෙන් ලැබෙන ආදායම ඇතුළු අපිට මේ ඩොලර් විදේශ විනිමයෙන් ලැබෙන ආදායම් සෑහෙන දුරකට සීමා වෙලා තියෙනවා. ඒතර ඒ සීමා වෙලා තියෙන තත්ත්වය යටතේ ණය ගෙවාගෙන යන්නත් ඕන. දැන් මට ආරංචි විදිහට මේ හෙට අනිද්දානට ඩොලර් බිලියනයක්, ඇමරිකානු ඩොලර් බිලියනයක් වගේ විශාල ණය වාරිකයක් ගෙවන්න තියෙනවා. ඉතින් එහෙම මේ වාර්ෂිකව තියෙන ණය වගකීම් පියවන්නත් අපහසු තත්වයකට රටපත් වෙලා තියෙනවා කියලා තමයි ආරංචි තියෙන්නේ. ඉතින් ඒ සමගම මේ මම පොඩ්ඩක් පෙන්වලා දෙන්න කැමති මහ බැංකුව අධිපතිතුමා ප්‍රකාශ කරා. ඒ කියන්නේ මේ එහෙම අභියෝගයක් තියෙන බව රජයත් පිළිගන්නවා. ඒ වගේම ශ්‍රී ලංකා මහ බැංකුවත් පිළිගන්නවා. නමුත් මේ ඉදිරි කාලය තුල අපිට ලැබෙන්න තියෙන විදේශ විනිමය ආදායම් මාර්ග කීපයක් පිළිබඳව එතුමා ප්‍රකාශ කළා. එකක් තමයි ජූලි මාසයේදී, ඒ කියන්නේ මේ මාසයේදී මේ බංග්ලාදේශ මේ බැංකුවෙන් අපිට ඇමරිකානු ඩොලර් මිලියන 250ක විදේශ විනිමය හුවමාරු පහසුකමක් ලැබෙන්න තියෙනවා. ඊළඟට අගෝස්තු මාසයේදී ඉන්දියානු සංචිත බැංකුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 400ක් ලැබෙන්න තියෙනවා. ඊළඟට ඉන්දියාව සමග දැනට සාකච්ඡා මට්ටමේ තියෙන ඇමරිකානු ඩොලර් මිලියන 1000ක විශේෂ විදේශ විනිමය හුවමාරු පහසුකමක්. ඊළඟට 4 වෙනි කාරණේ හැටියට එතුමා සඳහන් කළා මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විශේෂ ගැනුම් හිමිකම් ප්‍රතිපාදනය යටතේ තව ඇමරිකානු ඩොලර් මිලියන 800ක් ලැබෙනවා කියලා. ඒ වගේම ශ්‍රී ලංකා මහ බැංකුව අපේක්ෂා කරනවා දැන් අපි දන්නවා මේ අපනයන යම්කිසි අපනයන ආදායමකුත් තවම තියෙනවා අපිට. ඊළඟට විදේශ විනිමය ප්‍රේෂණ ප්‍රමාණයකුත් අපිට ලැබෙනවා. ඒ කියන්නේ අපේ විදේශගත ශ්‍රී ලාංකිකයෝ රැකියා කළා යම්කිසි ඩොලර් ප්‍රමාණයක් අපිට එවනවා. ඒකෙන් අපේ දේශීය විදේශ විනිමය වෙළඳ පොලේ තියෙන ඩොලර් මිලියන 700ක් විතර වාර්ෂිකව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මිලදී ගන්න. ඒතර මේ මිලදී අරගෙන ඒවත් අපේ විදේශ සංචිතයට එකතු වෙනවා.
ඉතින් මෙන්න මේ ආකාරයට මාර්ග ගණනාවකින් මේ විදේශ විනිමය ඉපයීම් ලැබෙයි කියලා. ඒ කියන්නේ ඒවා නැවත ගෙවන්න වෙනවා. දැන් විශේෂයෙන් විදේශ විනිමය හුමාරු පහසුකම් අපි తాවකාලික ප්‍රශ්නේ විසඳ ගන්න අතමාරුවක්. අපිට සල්ලි නැති හින්දා විදේශ මුදල් නැති නිසා අපිට රුපියල් නම් ඕන නම් සමහරට ඕන තරම් අච්චු ගහ ගන්න පුළුවන්. විදේශ මුදල් නැති නිසා ඒ වගේ රටවල් ගණනාවක් සමග අපි අපේ ප්‍රශ්නය විසඳගෙන මේ රට ණය ගෙවීමේ අපහසුතාවය මගහරවා ගන්න මේ මහ බැංකුව අධිපතිතුමා ප්‍රකාශ කරන මාර්ග කීපයක් මම සඳහන් කරේ. හැබැයි විද්වතුන් ප්‍රකාශ කරන්නේ දැන් මේ වර්ෂයේ මේ ප්‍රශ්නය බොහෝ දුරට මෙහෙම සමනය කරගත්තත් අපිට ඊළඟ වර්ෂයේ ඉඳන් මොකද කරන්නේ? ඒතර කොරෝනා වසංගතය මේ දැන් ආරංචි තියෙනවා නැවත හිස ඔසවයි කියලා. ඒතර එහෙම හිස එසෙව්වොත් එහෙම අර සංචාරක කටයුතු, ආර්ථික කටයුතු, විදේශ වෙළඳ කටයුතු නැවතත් අර හිතන මට්ටමින්ම යථා තත්ත්වයටපත් වෙන්නෙත් නැහැ. ඒ නිසා අපේ සංචාරක ආදායම් හොඳටම වැටිලා තියෙන වෙලාවක් මේ වෙලාව. එතකොට මේ සංචාරක කටයුතු පණ ගැන්වෙන්නේ නැත්නම් ඒ ආදායම් යථා තත්ත්වයටපත් වෙන්නෙත් නැහැ. එහෙම වුණොත් අපි කබලෙන් ලිපට වැටෙනවා වගේ තත්ත්වයක්. එහෙම අපිට ඉතාමත්ම අභියෝගාත්මක තත්වයකට තියෙනවා. ඇතැම් අය ප්‍රකාශ කරනවා සාමාන්‍යයෙන් සලකන්නේ ඔය රටකට ණය ගෙවා ගන්න බැරි වුණොත් එහෙම අපි දන්නවනේ අපිටත් ණය අරගෙන ගෙවා ගන්න බැරි වුණොත් එහෙම අපිට එක්ක ගෙදර හැංගිලා ඉන්න වෙයි. බ්ලැක් ලිස්ට් කරනවා කියලා කියනවා. ඩිෆෝල්ට් කරනවා කියලා කියනවා. එහෙම වුණොත් එහෙම තව කාගෙන්වත් ණය ගන්නත් බෑ. රටටත් එහෙමයි වෙන්නේ. ඒ කියන්නේ රටකටත් අපි ගත්ත ණය ගෙවා ගන්න බැරි තත්ත්වයක් වුණොත් ඊට පස්සේ දැනටත් අපි කරන්නේ ණය ගන්නවා විතරයි ගෙවන කොටසේ නෑ කියලා පොඩි මතයක් හැදෙනවා. එතකොට දැන් අපි දන්නවා ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතන Moody's, Fitch Ratings වගේ ආයතන අපේ ණය ශ්‍රේණිගත කිරීමේ යම් පහළ දැමීමක් කළා තියෙනවා. තවදුරටත් පහළ දැමීමට සලකා බලමින් සිටින බවත් ආරංචියක් තියෙනවා. ඉතින් එහෙම වුණොත් අපිට ඒ කියන්නේ මේගොල්ලන්ට ණය දුන්නාට ගන්න අමාරුයි කියන පණිවිඩයක් තමයි තියෙන්නේ. ඉතින් එහෙම වුණොත් එහෙම අර තවදුරටත් ණය ගන්නත් අපහසු තත්ත්වයක් ඇති වෙනවා අපිට. ඉතින් ඒ වගේ තත්ත්වයකින් මිදෙන්න නම් ඇත්ත වශයෙන්ම අපිට රටට කරන්න පුළුවන් දේ තමයි අපේ විදේශ විනිමය ඉපයීම් වර්ධනය කර ගැනීම තමයි ස්ථිරසාර දිගුකාලීන පිළියම. ඒ කියන්නේ අපනයන වෙන්න පුළුවන්, සංචාරක ආදායම් වෙන්න පුළුවන්, වෙනත් විදේශ විනිමය ඉපයීම් විදේශ විනිමය අපේ ශ්‍රමිකයන්ගෙන් ලබා ගන්න ආදායම් පුළුවන් තරම් වැඩි කර ගන්න ඕන. ඉතින් ඒ වගේ මාර්ග වලින් අපි විදේශ විනිමය ඉපයීම් වැඩි කර ගන්න ඕන. හැබැයි ඉතින් ප්‍රශ්නේ තියෙන්නේ මේ කොවිඩ් වසංගතයත් එක්ක සංචාරක කටයුතු ඉතාම ඉක්මනින් පණ ගන්නව ගන්නත් බෑ අපිට අවශ්‍ය වුණත්. අපනයන ආදායමත් ශනිකව වැඩි කරගන්නත් බෑ. හැබැයි ඒ සමගම මේ විකල්ප විසඳුමක් තමයි අපේ තෙල් අපේ ආනයන සීමා කර ගැනීම. දැන් අර ඔබත් ඇහුවේ අපේ දුරකථන ওই සුකොබ්බෝගේ භාණ්ඩ මේ ගෙන්න ගන්න එක අඩු කරන්න යනවාද රජය අර එහෙම කියලා. ඒතකොට తాවකාලිකව අපිට කරන්න පුළුවන් දේ ආදායම් සල්ලි නැති වුණත් අපි අඩුම ගානේ වේල් 3ක් කන එක වේල් 2ක් කනවයි කියමුකෝ. සහ දැන් ඔබ කියන්නේ මේක මේ අපේ සාමාන්‍යයෙන් අපි ගෙදරකට ගත්තොත් නිවසක මෙහෙම ප්‍රශ්නයක් ඇති වුණොත් අපිට ආදායම අඩු වුණොත් අපි කඩෙන් කෑම කන එක අඩු කරනවා. පුළුවන් තරම් ගෙදර තියෙන දෙයක් හදාගෙන උත්සාහ වෙනවා. දැන් එවැනි කාරණාවක් නේද මේ රටේ ආර්ථිකය කියන්නේ මේ විදිහට බැලුවොත් සරලව මේක තේරුම් ගන්න පහසුයි නේද? ඔව්. එතකොට මම හිතන්නේ රජයත් ආදර්ශයක් දෙන්න ඕන. දැන් අපි වාහන ආනයනය සම්බන්ධයෙන් ওই මැති ඇමතිවරුන්ට වාහන ගේන එක සම්බන්ධයෙන් ලොකු කතා බහක් ඇති වෙනවා, ලොකු චෝදනාවකුත් ඇති වෙනවා. ඒවා తాවකාලිකව අත්හිටවල තියෙනවා. ඉතින් මහ ජනතාවත් මේ රට විතරක් නෙවෙයි මුළු ලෝකෙම මුහුණ දීලා තියෙන මේ දැවැන්ත අර්බුදකාරී තත්ත්වයෙන් මිදෙන්න නම් මහ ජනතාවත් රජයට උදව් කරන්න ඕන. හැබැයි ඒ සමගම රජයත් ආදර්ශමත්ව ඔය අනවශ්‍ය වියදම් අඩු කරලා වාදෙනු පරාට. ඔව් දැන් සමහරක් ඇමතුරු කියනවා අපිට ඇත්තටම ප්‍රශ්නයක් තියෙනවා රටේ. සමහරක් ඇමතිවරු කියනවා අපිට කිසිම ප්‍රශ්නයක් නැහැ, අපිට ඕන තරම් සල්ලි තියෙනවා. නමුත් ඇත්ත වශයෙන්ම විදේශ මුදල් නෑ අපිට සල්ලි අච්චු ගහලා ඇත්තටම දේශීය මුදලුත් නෑ බදු ආදායම් අඩු වෙලා රටේ මේ රජයේ ආදායම් සෑහෙන දුරට සීමා වෙලා දේශීය සල්ලිත් අමාරු තත්ත්වයක් තියෙනවා. හැබැයි විදේශ මුදල් අර්බුදේ ඊට වඩා උග්‍රයි. වෙළඳ හිඟය ගත්තාම ඇමරිකානු ඩොලර් බිලියන 10ක විතර වෙළඳ හිඟයක් තියෙනවා. ඒ කියන්නේ අපි ගෙන්නන මේ භාණ්ඩ වලට රුපියල් 100ක් යනවා නම් මේ රුපියල් 50ක ආදායමක් තියෙන අපනයන වලින්. ඒ කියන්නේ 100%ක් අපේ වියදම් වැඩි විදේශ විනිමයෙන් කරන වියදම්. ඉතින් දිගු කාලීනව මේවා අඩු කර ගන්න ඕන. ඉතින් ඔය තෙල් ආනයන වියදම ගැන කිව්වහම දැන් තෙල් ආනයන වියදම ඇමරිකානු ඩොලර් මිලියන 4000 ඉඳන් 5000ක වගේ ඒ තෙල් මිල ඉහළ පහළ යාම අනුව ලෝක තෙල් මිල ගණන් වල මට්ටම අනුව ඒක තීරණය වෙනවා. අපි හිතමු මිලියන 4000ක විතර උදාහරණයකට සැලකුවොත් එහෙම අපිට තෙල්
ආනයනය 10%කින් අඩු කරගත්තොත් ඇමරිකානු ඩොලර් මිලියන 400කින් විතර අපිට ඉතුරුවක් කරගන්න පුළුවන්. ඉතින් ඒ පොඩි දේවල් ආනයන සීමා කරනවට වැඩිය තෙල් ආනයන සීමා කරගන්න පුළුවන් නම් හැබැයි ඒක ප්‍රායෝගිකව ඉතා ඉක්මනින් කරන්න බෑ. රජය දැන් සැලසුම් කරලා තියෙන අර පුනර්ජනනීය බලශක්ති වලට වැඩි වශයෙන් යොමු වෙලා. අපි දන්නවා දැන් මුළු තෙල් ප්‍රමාණය ගත්තාම 50% විතර යනවා ප්‍රවාහණයට. ඊට පස්සේ 30% විතර යනවා විදුලිය නිෂ්පාදනය කරන්න. ඉතුරු දේවල් වලට 20%ක් විතර යන්නේ. හැබැයි දැන් ප්‍රවාහනය අපේ රටේ පොදු ප්‍රවාහනය දියුණුත් නැහැ. හැමෝම බලන්නේ තමන්ගේ වාහනයකින් යන්න. ඒ කියන්නේ පොදු ප්‍රවාහනය දුම්රිය ප්‍රවාහනය වෙන රටවල නම් වැඩි වශයෙන්ම මිනිස්සු ප්‍රවාහනය කරන්නේ පොදු ප්‍රවාහනය. නමුත් මෙහි පොදු ප්‍රවාහනය අපි දන්නවනේ දුම්රිය වල බස් වල කොහොමද මිනිස්සු ගමන් කරන්නේ කියලා. ඉතින් ඒ නිසා ගොඩක් දුරට හැම කෙනාම බලන තමන්ට මෝටර් බයිසිකලයක් හරි ගන්න. ඉතින් ඒ නිසා පොදු ප්‍රවාහනය දියුණු කරන්න ඕන අනිවාර්යෙන් මේ ප්‍රවාහනය සඳහා තියෙන ඉන්ධන භාවිතය අඩු කරන්න පොදු ප්‍රවාහනයත් දියුණු කරගන්න වෙනවා. සහ මේ දැනට පවතින තත්ත්වයේ යටතේ ගණිමත් මහත්මයා විශේෂයෙන්ම මේ නිවසේ සිට බොහෝ දෙනෙක් රාජකාරී කරන්නේ. ඒ නිසා කිසියම් විදිහකට බැලුමට අපිට ඉන්ධන ප්‍රමාණයක් ඉතිරි කරන්න පුළුවන් බවකුත් තියෙනව නේද මේ තත්ත්වයේ යටතේ? ඉන්ධන ප්‍රමාණයක් ඉතිරි කරන්න පුළුවන්. හැබැයි දැන් වෙලා තියෙන්නේ පෞද්ගලික අංශය ගත්තොත් දැන් නැවත වැඩට එන්න කියලා තියෙන බොහෝ දෙනෙකුට. ඒ වගේම රාජ්‍ය අංශය ගත්තාමත් දැන් නැවත ඒ කියන්නේ දින 5ම නෙවෙයි. නමුත් අර කලින්ට වැඩිය දින ප්‍රමාණයක් රට විවෘත කිරීමත් සමග එන්න කියලා තියෙනවා. ඒ වගේම රජයේ කටයුතු මම අර කලින් අවස්ථාවකත් ප්‍රකාශ කරා ඔය මේ නිවසේ සිට work from home කියන එක හොඳයි. හැබැයි ඒ සඳහා අවශ්‍ය තාක්ෂණය ඒ ඩිජිටල් වශයෙන් ඒවා කරන්න පුළුවන් මේ පහසුකම් තියෙන්න ඕන. නමුත් ගොඩක් රාජ්‍යංශයේ සේවකයෝ නිවසේ සිට වැඩ කරාට වැඩක් මේ වෙන්නේ නැහැ. ඒ කියන්නේ මහ ජනතාවට අවශ්‍ය මේ සමහරක් දේවල් තියෙනවා. මේ සමහරක් රාජ්‍යංශයේ කටයුතු එහෙම නිවසේ සිට සාර්ථකව කරන්න පුළුවන්. ඔන්ලයින් කරන්න පුළුවන් කටයුතු තියෙන එහෙම බැරි අංශත් තියෙනවා. ඉතින් ඒවා ඒ තාක්ෂණය ඒවා හැදිලා නැහැ තාම. ඒවා හදා ගන්න ඕන. ඒ පහසුකම්. එහෙම හැදුනොත් තමයි ඒකේ මේ ඵලදායීතාවය ලැබෙන්නේ. නැත්නම් ඒ රාජ්‍ය සේවකයන් නිකන් පඩි ගෙවන්න වෙන්නේ. ඉතින් දැන් අපි දන්නවනේ මේ එදිනෙදා වැඩ අපි හිතමු කොණ්ඩේ කපන මිනිස්සෙක් හිටියොත් එහෙම අර සංචන සීමා මාසේ යාට එක කොණ්ඩයක්වත් කපා ගන්න වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා යාට ආදායමක් නැහැ. සමහරට එයා මේ රෙන්ට් එකට අරන් තියෙන එකට ඒ රෙන්ට් එක ඉල්ලන්නත් පුළුවන්. හැබැයි රාජ්‍ය සේවකයාට මේ වැඩ නොකරනවා කියලා නෙමෙයි මම කියන්නේ. වැඩ කරත් නැතත් එයාට අවශ්‍ය වැටුප හම්බ වෙනවා. ඉතින් ඒ නිසා මේ එහෙම තත්ත්වයක් තියෙනවා. ඉතින් මිනිස්සුත් සෑහෙන මේ වගකීමෙන් රජයට උදව් කරන්න ඕන මේ වෙලාවේ රජයත් ආදර්ශමත්ව කටයුතු කරන්න ඕන මේ අර්බුදයෙන් අපි ගොඩ එන්න. එහෙම තත්ත්වයක් තමයි තියෙන්නේ. දැන් ඒ වගේම ගණේවත් මහත්මයා දැන් අපි සඳහන් කරා සුඛභෝගී බාන්න ගෙනීම නතර කරන්න සූදානම්ක් තියෙනවා. අපනයන තෙල් අපනයන කිරීම සීමා කළොත් අපිට මොකද වෙන්නේ කියන කාරණා. මහ ජනතාව විදිහට අපේ පැත්තෙන් අපි කොයි විදිහට රටේ අනාගතය වෙනුවෙන් අපි පෙළ ගැස්වෙන්න ඕනේ? ඔව් මහ ජනතාව පුරවැසි වගකීමකුත් තියෙනවා රජයේ වගකීමකුත් තියෙනවා. දැන් පුරවැසියන් විදියට එකක් තමයි මේ අවස්ථාවේ නම් වසංගතයේ පැතිරෙන්නේ නැති විදියට පුළුවන් තරම් අර වෛද්‍යවරු කියලා තියෙන සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කළා. ඒ කියන්නේ එන්නත් කරන එක මාත්‍රාවක් ගත්තත් මාත්‍රා දෙකම ගත්තත් වෛද්‍යවරු වශයෙන් ප්‍රකාශ කළ තියෙනවා මේ වෛරසය බෝ වෙනවා. හැබැයි අර මරණ සිදුවීමේ අවදානම ඒතර රෝග ලක්ෂණ වැඩි නොවෙන්න පුළුවන්. ඒ හින්දා සංකූලතාවල අඩුවක් වෙන්න පුළුවන්. හැබැයි වැඩි තියෙන්නේ පැතිරීම තියෙනවනේ. මොකද එන්නත් කරන්නේ ජනාධිපතිතුමා ප්‍රකාශ කළා සැප්තැම්බර් මාසේ වෙනකොට 60%කට විතර එන්නත් කරන්නේ කරලා ඒ ආරක්ෂාව ලැබෙන්නේ ක්‍රමයෙන්. ඒතර තාම එන්නත් කරන්නේ කරගෙන යන අවස්ථාවක අපි ඉන්නේ. ඒතර තාම මට දැනගන්න තියෙන 120 ගානකට තමයි එන්නත් කරන්නේ අවසන් කළා සම්පූර්ණ කළා තියෙන්නේ. සහ ඇස්ට්‍රොසෙනිකා එන්නත ලබා දුන් පළමු කණ්ඩායමට තවමත් දෙවන එන්නත ගන්න බැරි ප්‍රශ්නයක් තියෙනවා. ඔව්. ඒතර ලක්ෂ 6කට විතර ඇස්ට්‍රොසෙනිකා පළවෙනි එන්නත දුන්නා දෙවන එන්නත නැතුව ඉන්නේ. ඉතින් ඒ නිසා මේ ඒ සෞඛ්‍ය මාර්ගෝපදේශ වලට අනුගත වෙමින් වසංගතය රජයේ වගකීමකුත් තියෙනවා මහජන පුරවැසි වගකීම් විදියට ඒ පැතිරෙන්නේ නැති විදියට කටයුතු කරන්න ඕන මේ සෞඛ්‍ය මාර්ගෝපදේශ පුළුවන් තරම් අනුගමනය කරමින්. ඊළඟට ආර්ථිකමය වශයෙන් ගත්තාම දැන් අපි දන්න වසංගතයේ පැතිරුණොත් ආර්ථික කටයුතු කෙලින්ම නැවත වරක් රට වහන්න වුණොත් එහෙම නැවත වරක් අපි ගෙදරට වෙලා ඉන්න ඕන. දැන් එදිනෙදා ආදායම් උපයන්න කට්ටියට කිසිම ආදායමක් උපය ගන්න බැරුව නිකන් ගෙදරට වෙලා ඉන්න වෙනවා.
ඔබට මතකයිනේ අපි කලින් කතා කරන්නේ කබ්‍රාල් ඇමතුමාක දවසකට රට වැහුවොත් එහෙම බිලියන 15ක් විතර අහිමි වෙනවා. බිලියන 15ක් කියන්නේ කෝටි 1500ක්. ඒතර මාසෙකට බැලුවොත් බිලියන 450ක් මේ සම්පූර්ණ ගන්න. ඒතර ට්‍රිලියන භාගයක් විතර. මුළු ආර්ථිකයම තියෙන්නේ ට්‍රිලියන 15ක විතර ආර්ථිකයක් ශ්‍රී ලංකා ආර්ථිකයේ දළදේශීය නිෂ්පාදනයේ වටිනාකම. ඉතින් එහෙම වුණාම මේ අර ගිය අවුරුදු 3.6කින් ඍණ වුණා. ඉතින් මේ වෛරසය නැවත හිස ඔසවන එක සෑහෙන දුරට වළක්ව ගන්න ඕන. ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයත් ප්‍රකාශ කරා අපි හරියට පරිස්සම් නොවුනොත් එහෙම සිව්වන කොවිඩ් රැල්ලකට ගමන් කිරීමේ යම්කිසි අවදානමක් තියෙනවා කියලා ප්‍රකාශ කළා. දැන් මොකද පහුගිය දින කිහිපය තුළ අපි දැක්ක සතියාන්තයේ විශේෂයෙන්ම පෝයත් එක්ක ආපහු ගමන් යන්න පොඩි රැල්ලක් ඇති වෙලා තියෙනවා. අපි දකිනවා මූණු පොතේ අපේ හිතවතුන්, මිත්‍රයින්, ඥාතීන් පින්තූර දමමින් ඔන්න ආයිත් වැඩේ පටන් ගන්නවා. ඒ නිසා බොහොම ගෞරවයෙන් ආදරයෙන් කියන්නේ ඔබ පෞද්ගලිකව ගමන් යනවට කිසිම කැමැත්තක් නැහැ. නම් මේ වෙලාව තව ටිකක් ඉවසන්න කියන කාරණාව තමයි කියන්න වෙන්නේ. එහෙම නැති වුණොත් අනාගතය ඊටාම අදුරු තැනකට, අපහසු තැනකට, අසීරු තැනකට අපි විසින්ම තල්ලු කරගෙන යනවා වගේ කාරණාවකට අපිට යන්න සිද්ධ වෙනවා. ඒ නිසා විශේෂයෙන්ම මේ උදෑසන රට දැනුවත් කරන්න, අපිත් එක්ක ඉන්න ප්‍රේක්ෂකාගාරය දැනුවත් කරන්න, මේ හැම කෙනෙක්ම දැනුවත් භාවයක් ලැබුවට පස්සේ මහර්ගා හිතනවා මේක කරන්න එපා. අපිට එකවරක් යමක් අල්ලලා අපිට කරන්ට් එක වැදෙනවා නම්, විදුලිය වැදෙනවා නම් අපි දන්නවා මේක ඇල්ලුවොත් විදුලිය වදිනවා, එහෙම නැත්නම් කරන්ට් එක වදිනවා කියලා. ඒ වගේ මේ කාරණාව නැවත නැවත කිරීමෙන් රටට සහ අපට ඉතාම දරුණු තත්වයකට මුහුණ පාන්න සිද්ධ වෙන නිසා ඉතාම ආරක්ෂාවෙන් කටයුතු කරන්න කියන කාරණාව සිහිපත් කරලා දීපු ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ශාම්නුවන් ගණේවත්ත මහත්මයාට බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා. අපි ආයෙත් ඉදිරි වැඩසටහනකදී මේ පිළිබඳව කතා කරමු. දැනුවත් කිරීමට පැමිණියාට මේ ඔබේ නිවාඩුව ඔබ විවේකයෙන් ගත කරන දවස අපි වෙනුවෙන් කැප කරලා අපේ මැදිරියට අපට බොහොම ස්තුතියි. ආයුෂ බොහෝ වේවා කියලා ඔබට ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.